රාජ්‍ය සේවා තරග විභාග සඳහා සාමාන්‍ය බුද්ධිය සහ බුද්ධි පරීක්ෂණ විෂය නිර්දේශය ආවරණය කරන මගේ YouTube channel එකට පළමුවෙන්ම ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අපි මුලින්ම කතා කරන්නේ අපේ සිලබස් එකේ තියෙන පාඩම් මාලාවෙන් විභාග ප්‍රශ්න පත්‍රය සඳහා අනිවාර්ය ප්‍රශ්න ලැබෙන වැදගත් පාඩමක් ධාතු කැට සහ ගණක කියන ලෙසන් එක. රයිට්. එතකොට මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එකක් ධාතු කැට කියන කොටස, අනික ගණක කියන කොටස. මේ යටතේ තව ඉස්සරහට ගිහින් අපි ගණකාභ කියන කොටසත් කතා කරනවා. රයිට්. එතකොට මුලින්ම අපේ ලෙසන් එක තමයි ධාතු කැට. හරිනේ. රයිට්. එතකොට අපි බලන්න ඕනේ මුලින්ම විභාගෙට මේ ධාතු කැට වලින් දෙන්න පුළුවන් හැඩ මොනවද? විභාගෙට එන්න පුළුවන් හැඩ මොනවද? එතකොට අපි මේ හැම ක්‍රමයක්ම කෙටි ක්‍රම සහිතව අල්ලගත්තොත් අපට විභාගේ ඉතා කෙටි කාලයකින් පිළිතුරු වලට ළඟා වෙන්න පුළුවන්. හරිද? රයිට්. එහෙනම් මුලින්ම පටන් ගන්නවා මම පළවෙනි මාතෘකාව ධාතු කැට. හරිද? ධාතු කැට. ඩයිසස්. රයිට්. එහෙනම් අපි මුලින්ම බලමු විභාගෙට මේ ධාතු කැට වලින් දෙන්න පුළුවන් ප්‍රශ්න හැඩ මොනවද? රයිට්. ප්‍රධාන වශයෙන් තියෙනවා හැඩ දෙකක්. ප්‍රධාන වශයෙන් හැඩ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අපි කියනවා කැටය සම්බන්ධ ගැටලු. කැටය සම්බන්ධ ගැටලු. ඊළඟට දෙවෙනි ආකාරය තමයි පතරොම සම්බන්ධ ගැටලු. පතරොම සම්බන්ධ ගැටලු. මෙන්න ප්‍රධාන හැඩ දෙක. එතකොට මේ එක් එක් හැඩය ඇතුලේ අපි ක්‍රම ටික වෙන වෙනම සාකච්ඡා කරන්න ඕනේ. රයිට්. පළවෙනි එක තමයි කැටය සම්බන්ධ ගැටලු. අපි කියනවා box dices. එතකොට මේකෙදි තියෙන ප්‍රධාන ප්‍රශ්නාකාරය තමයි අපිට කැට පිහිටුම් සෙට් එකක් දෙනවා. කැට පිහිටුම් සෙට් එකක් දෙනවා. දීලා අපෙන් අහනවා එයාගේ ප්‍රතිවිරුද්ධ අවයව මොනවද? ඕක තමයි ප්‍රධාන ප්‍රශ්න හැඩය. එතකොට අපිට විභාගෙට දෙන කැට පිහිටුම් ගණන අනුව ගාන හිතන විදිය පොඩ්ඩක් වෙනස් වෙනවා ක්‍රම ටික. අපි ඒක ඇතුළට ගියහම බලමු. ඊළඟට පතරොම සම්බන්ධ ගැටලු. ප්‍රධාන ආකාර දෙක. පතරොම සම්බන්ධ ගැටලු වලදී අපිට හම්බෙන්නේ අපිට ධාතු කැටයක් එහෙම නැත්නම් ගණකයක් හදන ඩයග්‍රෑම් එකක් දෙනවා. මහා ලොකු ඩයග්‍රෑම් ප්‍රමාණයක් නැහැ. සුළු ඩයග්‍රෑම් ප්‍රමාණයක් තියෙන්නේ. මොන ඩයග්‍රෑම් එක දුන්නත් අපි ටක් ගාලා එයා මගින් සැදෙන නිවැරදි ධාතු කැටේ ගොඩනගලා ඉක්මනටම නිවැරදි පිහිටුම තෝරගන්නවා. එහෙනම් මේකෙදි වෙන්නේ අපිට පතරොම දෙනවා, අපෙන් අහනවා ඒ පතරොම නැමුවට පස්සේ හැදෙන නිවැරදි කැටේ කවුද? ඔන්න ප්‍රධාන හැඩ දෙක. එහෙනම් අපි මේ එක එකක් ඇතුළට බහැලා බලමු ගැටලු ආකාර මොනවද කියලා. රයිට්. එහෙනම් පළවෙනි මාතෘකාව තමයි කැටය සම්බන්ධ ගැටලු. රයිට්. කැටය සම්බන්ධ ගැටලු. එතකොට මේ කැටය සම්බන්ධ ගැටලු කිව්වහම දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවා ප්‍රශ්නේ අහන හැඩේ මොකක්ද කියන එක. ඒ කියන්නේ අපිට කැට පිහිටුම් සෙට් එකක් දෙනවා. කැට පිහිටුම් සෙට් එකක් දෙනවා. දීලා අපෙන් අහනවා එයාගේ ප්‍රතිවිරුද්ධ අවයව කවුද? හරි. එතකොට මේකේ තියෙනවා ප්‍රධාන ආකාර දෙකක්. දැන් විභාගයට අපි ප්‍රශ්න දැක්කහම හිතන විදිහ. අපි මේක හිතන්නේ මොන ක්‍රමයකටද කියලා තෝරගන්නේ අපිට හම්බෙන පිහිටුම් ගණන අනුව. එහෙනම් පිහිටුම් ගාන අනුව ප්‍රධාන ආකාර දෙකයි. පළවෙනි එක තමයි අපිට හම්බෙන කැට පිහිටුම් ගණන. හරිද? කැට පිහිටුම් ගණන තුනක් හෝ ඊට වැඩි. තුනක් හෝ ඊට වැඩි. ඔන්න පළවෙනි හැඩේ.
අපිට හම්බෙන්නේ කැට පිහිටුම් 3ද 4ද 5ද ඒ සෙට් එක අයිති වෙන්නේ මෙන්න මේ කියන ටයිප් එකට. පිහිටුම් 3ක් හෝ ඊට වඩා වැඩි. ඊළඟ ටයිප් එක තමයි පිහිටුම් 2ක් ඇති අවස්ථාව. පිහිටුම් 2ක් ඇති අවස්ථාව. ඔන්න ප්‍රධාන ආකාර දෙක. හරිද? අපිට පිහිටුම් 3ක් හෝ ඊට වඩා වැඩිපුර දුන්නොත් අපි ගාන හිතන්නේ මෙන්න මේ ක්‍රමයට. අපිට පිහිටුම් 2ක් දුන්නොත් අපි ගාන හිතන්නේ මේකට අදාළ ක්‍රමේ භාවිතා කරලා. රයිට්. එහෙනම් මේක ලේසි. ඔයාලා දන්නවා නේ? ගොඩක් තැන්වල දකින්න තියෙනවා. අපි එහෙනම් මුලින්ම බලමු පිහිටුම් 3ක් හෝ ඊට වඩා වැඩි අවස්ථාවේ ගැටලු විසඳන ආකාරය. රයිට්. එහෙනම් අපේ ඊළඟ අනුමාතෘකාව පිහිටුම් 3ක් හෝ ඊට වැඩි අවස්ථාවේ ගැටලු විසඳන ආකාරය. හරිනේ. අන්න දැන් අපිට හම්බෙන පිහිටුම් ගාන 3ක් හෝ ඊට වඩා වැඩි. රයිට්. එහෙනම් මම ගන්නවා පළවෙනි උදාහරණය මෙන්න මෙහෙම. රයිට්. අංක 1. අපිට හම්බෙන විභාගයට හම්බෙන පිහිටුම් 3. අපි හිතමු මෙන්න මෙහෙම හම්බෙනවා. රයිට්. මෙන්න අපිට හම්බෙන පිහිටුම් 3. දැන් අපි ගහනවා මෙයාගේ ප්‍රතිවිරුද්ධ අවයව කවුද? ඒ කියන්නේ ධාතු කැටයක් නම් අපි දන්නවා පැති 6ක් තියෙනවා. එතකොට ප්‍රතිවිරුද්ධ කියන්නේ කපල්. කපල් 3ක් තියෙනවා. එකට කපල් වෙන්නේ කවුද? දෙකට කපල් වෙන්නේ කවුද? තුනට කපල් වෙන්නේ කවුද? ආන් මේ වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. රයිට්. එතකොට මේ වගේ පිහිටුම් 3ක් හෝ ඊට වඩා වැඩිපුර තිබ්බොත් එහෙම අපි මේ ගැටලුව විසඳන්න භාවිතා කරන්නේ සරල ඇප්ලයිඩ් ප්‍රමේයක්. ඒ කියන්නේ මේක දිහා බැලූ බැල්මට අපිට පේන දෙයක්. හරිද? රයිට්. දැන් මේ පිහිටුම් 3න් එක පිහිටුමක් දිහා විතරක් ත්‍රිමානව බලන්නකෝ. මෙයා දිහා ත්‍රිමානව බලන්න. මේ පිහිටුම දිහා ත්‍රිමානව බලන්න. රයිට්. එතකොට මම මෙහෙම දෙයක් කියනවා. බලන්න මම මේ කියන එකත් එක්ක එකගයිද? මේ පිහිටුම දිහා බලාගෙන මම කියනවා කවදාවත් මේ කැටේ 1යි 2යි ප්‍රතිවිරුද්ධ වෙන්න බෑ. ඔව් නේද? බැලුවහම පේනවනේ. 1ට 2 ප්‍රතිවිරුද්ධ වෙන්න බෑ තමයි. මොකද 1ට ප්‍රතිවිරුද්ධ කෙනා ඉන්නේ යට. 2ට විරුද්ධ කෙනා ඉන්නේ එහා පැත්තේ. නේ? මම මේ කැටේ දිහා බලලා ආපහු කියනවා 1ට 3 ප්‍රතිවිරුද්ධ වෙන්න බෑ. ඇත්තනේ. බැලු බැලමට පේනවා. 2ට 3 ප්‍රතිවිරුද්ධ වෙන්න බෑ. බෑ තමයි නේ. එහෙනම් මොකක්ද ප්‍රමේය? එහෙනම් ප්‍රමේය තමයි එකම කැට පිහිටුමක පවතින අවයව එකිනෙකට ප්‍රතිවිරුද්ධ විය නොහැක. ආම් ප්‍රමේය. ඔච්චරයි භාවිතා කරන්නේ. අතිශය සරලයි. මොකක්ද ප්‍රමේය? එකම කැට පිහිටුමක පවතින අවයව එකිනෙකට ප්‍රතිවිරුද්ධ විය නොහැක. සිංහලෙන්ම කියනවා නම් එකම කැටේ ඉන්නේ උන් කපල් වෙන්න බෑ. රයිට්. එහෙනම් මේ ටයිප් එකේ ගානක් හදන්න අපි භාවිතා කරන ප්‍රමේය තමයි ඕම් ඔය මම කිව්වේ. මොකක්ද අපි භාවිතා කරන ප්‍රමේය? එකම කැට පිහිටුමක පවතින අවයව එකිනෙකට ප්‍රතිවිරුද්ධ විය නොහැක. ප්‍රතිවිරුද්ධ විය නොහැක. ඕම් භාවිතා කරන ප්‍රමේය. ඕක භාවිතා කරලා අපිට උත්තර වලට යන්න පුළුවන්. රයිට්. එහෙනම් දැන් අපි යනවා මෙයාගේ ප්‍රතිවිරුද්ධ අවයව හොයන්න. ඊළඟ පියවර තමයි අපි බලනවා දීලා තියෙන පිහිටුම් වලින් අඩුම තරමේ තැන් දෙකකවත් තියෙන ඉලක්කම් මොනවද? අඩුම තරමේ තැන් දෙකකවත් තියෙන ඉලක්කම්. එක කියන කෙනා බලන්න මේ තැන් දෙකක ඉන්නවනේ. දෙක කියන කෙනා තැන් දෙකක ඉන්නවා. හතර කියන කෙනා තැන් දෙකක ඉන්නවනේ. රයිට්. එහෙනම් මම මුලින්ම එකට ප්‍රතිවිරුද්ධ කෙනා හොයන්න යන්නේ. එකට විරුද්ධ කෙනා කවුද කියලා හොයන්න යන්නේ. හරිද? රයිට්. එකට විරුද්ධ වෙන්න පුළුවන් කවුද? උත්තරේ නෙමෙයි. විය හැක්කේ කවුද? ඉතුරු පහෙන් එකෙක්නේ. නේ? වෙන කවුරුත් වෙන්න බෑනේ. එහෙනම් එක්ක 2 වෙයි, නැත්තම් 3 වෙයි, 4 වෙයි, එහෙම නැත්තම් 5 වෙයි, නැත්තම් 6 වෙයි. ඔච්චරයිනේ වෙන්න පුළුවන්. රයිට්. දැන් අපි යනවා එක තියෙන තැන් වලට. බලන්න මේ. එකත් එක්ක එකම කැටේ
2යි 3යි පේනවා. එහෙනම් එකට 2 ප්‍රතිවිරුද්ධ වෙන්න පුළුවන්ද? බෑ. එකට 2 වෙන්න බෑ. එකට 3 වෙන්න පුළුවන්ද? ඒත් බෑ. එකට 4 වෙන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි? එකම කැටේ පේනවා. ප්‍රමේය. නේ? එකට 5 වෙන්නත් බෑ. අන්න ප්‍රතිවිරුද්ධ කෙනා ඉතුරු වුණා. එහෙනම් එකට විරුද්ධ කෙනා කවුද? එකට විරුද්ධ කෙනා 6. එක කපල් එකක් ගොඩ. right. ඊළඟට අපි හොයනවා දෙකට විරුද්ධ කෙනා. බලන්න. right. එහෙනම් දෙකට විරුද්ධ වෙන්න පුළුවන් කවුද? දෙකට විරුද්ධ වෙන්න පුළුවන් එයා හැර ඉතුරු පහෙන් එක්කෙනෙක් නේ. right. එහෙනම් එක්ක 1 නැත්තම් 3 එහෙම නැත්තම් 4 5 නැත්තම් 6. ඉතුරු 5 දෙනාගෙන් එක්කෙනෙක්. දැන් දෙන්නෙක් සෙට් වෙලා ඉන්නේ. 1යි 6යි සෙට් වෙලා ඉන්නේ. ඒ දෙන්න පාඩුවේ සෙට් වෙලා ඉන්නේ. එහෙනම් එක එනව දාපහු දෙකත් එක්ක සෙට් වෙන්න. එහෙම එන්නේ නැහැ. එහෙනම් දෙකට 1 වෙන්නත් බෑ. දෙකට 6 වෙන්නත් බෑ. නේ? ඒ දෙක මුලින්ම අයින් කරා. දැන් අපි යනවා දෙක තියෙන තැන් වලට මේ. දෙකත් එක්ක එකම කැටේ 1යි 3යි පේනවා. එහෙනම් දෙකට 1 වෙන්නත් බෑ. දෙකට 3 වෙන්නත් බෑ. ආපහු දෙකත් එක්ක එකම කැටේ 4යි 6යි පේනවා. එහෙනම් දෙකට 6 වෙන්නත් බෑ. දෙකට 4 වෙන්නත් බෑ. අන්න ඉතුරු වුණා ලස්සනට දෙකට ප්‍රතිවිරුද්ධ කෙනා. එහෙනම් දෙකට කපල් වෙන්නේ කවුද? දෙකට කපල් වෙන්නේ 5. අන්න. එකට 6 නම් දෙකට 5 නම් ඉතුරු දෙන්න කොහොමත් කපල්. කවුද ඉතුරු දෙන්න? 3ට 4. අන්න. දැන් කපන එක ආතල් කියලා විභාගයට කප ඉන්නවද? නෑ. කපල් දෙකක් හොයාගත්තා නම් ඉතුරු දෙන්න කොහොමත් කපල් තමයි. එහෙනම් 3ට 4. වැඩේ පැහැදිලිද? දැන් හිතන්න නිකන් හරි පිහිටුම් 4ක් දුන්නා කියලා. මොකද වෙන්නේ? ගාන තවත් ලේසි. එහෙනම් මම මේ ගත්තේ සීමාකාරී අවස්ථාවක්. ඒ කියන්නේ දෙන්න පුළුවන් අඩුම පිහිටුම් ගාන. right. අපි බලමු දෙවෙනි උදාහරණය මෙන්න මෙහෙම. ඒත් මං ගන්න පිහිටුම් 3යි. එතන මම වෙනස පෙන්වන්නම් මෙහෙම. right. දැන් මොනවද තියෙන්නේ? දැන් තියෙන්නේ ඉංග්‍රීසි අකුරු. මොනවා තිබ්බත් අපි දන්න එකම දේ මොකක්ද? මෙන්න. එකම කැට පිහිටුමක පවතින අවයව එකිනෙකට ප්‍රතිවිරුද්ධ විය නොහැක. එකම කැටේ මොනවද ඉන්නේ? ඉලක්කම්ද, ඉංග්‍රීසි අකුරුද, රූප කෑලිද මොනවාද කියලා අවුලක් නැහැ. එකම කැටේ ඉන්නේ උන් කවදාවත් කපල් වෙන්නේ නැහැ. එච්චරයි. නේ? right. එහෙනම් දැන් තෝරගන්න අඩුම තරමේ තැන් දෙකකවත් තියෙන අකුරක්. K ගන්න පුළුවන්, නැත්තම් B ගන්න පුළුවන්, එහෙම නැත්තම් H ගන්න පුළුවන්. මම තෝරගන්නවා K. right. K ට විරුද්ධ වෙන්න පුළුවන් කවුද? ඉතුරු අකුරු පහෙන් එකෙක්. එහෙනම් මේ කට තුන දිහා බලාගෙන ඉතුරු අකුරු පහ ලියන්න. A B M P H. දැන් අපි යනවා K අකුරු තියෙන තැන් වලට. K අකුරත් එක්ක එකම කැටේ A සහ B පේනවනේ. අන්න. එහෙනම් K ට A වෙන්නත් බෑ. K ට B වෙන්නත් බෑ. K අකුරත් එක්ක එකම කැටේ HM පේනවා. එහෙනම් K ට H වෙන්නත් බෑ. K ට M වෙන්නත් බෑ. එහෙනම් අන්න ඩයල් එක කවුද? K ට P. ඔන්න එක කපල් එකක් හරි. ඊළඟට මම හොයනවා B ට විරුද්ධ කෙනා. ගත්තා B. එහෙනම් B ට විරුද්ධ වෙන්න පුළුවන් කවුද? ඉතුරු 5 දෙනාගෙන් එක්කෙනෙක්. ලිව්වා ඉතුරු 5. දැන් KP කපල් වෙලා ඉවරයි. එහෙනම් K වත් P වත් ආපහු B ත් එක්ක සෙට් වෙන්න දෙන්නේ නැහැ. ඒ දෙක මුලින්ම අයින් කරා. දැන් යනවා B අකුර ගාවට. B අකුරත් එක්ක එකම කැටේ A සහ K පේනවා. එහෙනම් B ට A වෙන්නත් බෑ. B ට K වෙන්නත් බෑ. නේ? B අකුරත් එක්ක එකම කැටේ PH පේනවා. එහෙනම් B ට P වෙන්නත් බෑ. B ට H වෙන්නත් බෑ. අන්න ඉතුරු වුණා B ට ප්‍රතිවිරුද්ධ කෙනා. කවුද? B ට M. K ට P නම් B ට M නම් ඉතුරු දෙන්න කවුද? A ට H. ආන් තුන්වෙනි කපල් එක. ලස්සනට ගලාගෙන යනවා. නේ? එහෙනම් පිහිටුම් 3ක් හෝ ඊට වඩා වැඩිපුර තිබ්බොත් අපි ගාන හදන්නේ මොන ක්‍රමයකටද? මෙන්න මේ සරල ප්‍රමේය හරහා. එකම කැට පිහිටුමක පවතින අවයව එකිනෙකට ප්‍රතිවිරුද්ධ විය නොහැක කියන කතන්දරේ. වැඩේ පැහැදිලිද? right. දැන් ඉතින් ඔයාලට පුළුවන් පිහිටුම් දෙකක් තුනක් හෝ ඊට වඩා වැඩි ඕනම ගානක් මේ ක්‍රමේ භාවිතා කරලා හදන්න. වැඩේ පැහැදිලිද? right. අපි යන් එහෙනම් විභාගෙට ගැටලු හම්බෙන්න පුළුවන් ඊළඟ ආකාරය පිහිටුම් දෙකක් ඇති අවස්ථාවේ ගැටලු විසඳීමට. අන්න එතන තමයි
සැලකිය යුතු තීරයක් තියෙන්නේ. දැන් මේක ගොඩක් අය දන්නවා නේ. අලුතෙන්ම දැනගත්තා නම් ඒත් තේරුම් ගත්තට පස්සේ මේක ඇති දෙයක් නෑ නේ, සරලයි. හැබැයි පිහිටුම් දෙකක් තියෙන අවස්ථාවේ ගැටලු විසඳනකොට අන්න එතන සැලකිය යුතු තීරයක් තියෙනවා. රයිට්. එහෙනම් දැන් අපි කතා කරන්න යන්නේ පිහිටුම් දෙකක් ඇති අවස්ථාවේ ගැටලු. දැන් අපිට දෙන්නේ පිහිටුම් දෙකයි. එහෙනම් විභාගෙට හොඳට මතක තියාගන්න පිහිටුම් 3ක් හෝ ඊට වඩා වැඩිපුර දුන්නොත් තමයි අර මම කලින් කියපු සීන් එකෙන් ගාන දිහා බලන්නේ. පිහිටුම් දෙකක් දුන්නොත් ගාන බලන්නේ දැන් මම මේ කරන ක්‍රමයට. පැහැදිලිද? රයිට්. පිහිටුම් දෙකක් ඇති අවස්ථාවේ ගැටලු විසඳන ආකාරය කතා කරන්න යන්නේ. හරි. මේක වෙනම කතන්දරයක්. හරිද? මේක වෙනම සීන් එකක්. එතකොට ප්‍රධාන වශයෙන් ධාතු කැට වර්ග දෙකක් තියෙනවා. ධාතු කැට වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියනවා සම්මත කැටය, ස්ටෑන්ඩඩ් ඩයිස්. හරිද? ප්‍රධාන වශයෙන් ධාතු කැට වර්ග දෙකක් තියෙනවා. එක තමයි සම්මත කැටය. සම්මත කැටය. මොකක්ද මේ සම්මත කැටය කියන්නේ? සම්මත කැටය කියන්නේ අපි සෙල්ලම් කරපු කැටේ, උඩ දාපු කැටේ, කඩේ ගන්න තියෙන කැටේ. හරිද? අනිත් එක්කෙනා තමයි සාමාන්‍ය කැටය. සාමාන්‍ය කැටය. මේක කඩේ ගන්න නෑ. මේක වෙනම කැටයක්. ඒ කියන්නේ විභාගෙට නිකන් එන්න පුළුවන් විදිහ කැටයක් තමයි මේ තියෙන්නේ. හරිද? කඩේ ගන්න නෑ. රයිට්. එතකොට දැන් ධාතු කැට දැකලා තියෙනවද? ඔව්, ධාතු කැට දැකලා තියෙනවනේ. එහෙනම් ධාතු කැටයක තියෙන ලක්ෂණ මොනවද? දැන් හිතා ගන්න. ධාතු කැටයක තියෙන ලක්ෂණ මොනවද? හරි, දැන් එක එකව මතක් වෙනවා. හරි. දැන් බලන්න මම මේ අඳින්නේ සම්මත කැටයකට අදාළ පිහිටුම් දෙකක්. හරිද? හොඳට මතක තියාගන්න අපි මේ විදිහට ගාන හිතන්නේ විභාගෙට පිහිටුම් කීයක් දුන්නොත්ද? දෙකක් දුන්නොත්. තුනක් දුන්නොත් මේවා කරනවද? නෑ, කපලා උත්තරේ ගන්නවා. හරිනේ? රයිට්, බලන්න. හරි. මෙන්න විභාගෙට හම්බුණ කැට පිහිටුම් දෙක. දැන් පිහිටුම් දෙකයිනේ. විභාගෙට පිහිටුම් දෙකක් දුන්නොත් අපි මුලින්ම කරන්නේ කැටේ හඳුනා ගැනීම. ඒ කියන්නේ මෙයා සම්මත කැටයක්ද එහෙම නැත්නම් මෙයා සාමාන්‍ය කැටයක්ද කියන එක. ඒක අඳුරගන්නේ මෙහෙමයි. අපි බලනවා හොඳටම අහගන්න. අපි බලනවා දීලා තියෙන කැට පිහිටුම් දෙකේ අනුයාත ඉලක්කම් දෙකක එකතුව. අනුයාත එක ළඟ ඉලක්කම් දෙකක එකතුව කොහේ හරි 7ක් වෙනවද කියලා බලනවා. එක ළඟ ඉලක්කම් දෙකක එකතුව 7ක් වෙනවද කියලා බලනවා. බලමු. 5යි 3යි 8යි. 5යි 1යි 6යි 3යි 1යි 4යි. මෙතන 11යි 10යි 9යි. එක ළඟ දෙන්නෙක්ගේ එකතුව කොහෙවත් 7ක් වෙනවද? නෑනේ නේ. එහෙනම් ආන් එයාට තමයි අපි කියන්නේ මොන කැටේ කියලාද? සම්මත කැටේ. මෙන්න අර්ථ දැක්වීම. අනුයාත ඉලක්කම් දෙකක එකතුව 7ක් නොවේ නම් අනුයාත ඉලක්කම් දෙකක එකතුව 7ක් නොවේ නම් එය සම්මත කැටයකි. අන්න කැටේ. දැන් එහෙනම් මොනවද මෙයාගේ උත්තර? මෙයාගේ උත්තර තමයි ප්‍රතිවිරුද්ධ අවයවවල එකතුව 7ක් වේ. ප්‍රතිවිරුද්ධ අවයවවල එකතුව 7ක් වේ. 1ට 6, 2ට 5, 3ට 4. මේ 1යි 6යි කියන්නේ 7යි, 2යි 5යි කියන්නේ 7යි, 3යි 4යි කියන්නේ 7යි. නේ? ආන් තියරිය. ඒ කියන්නේ මෙහෙමනේ. නිකමට හිතන්න මෙතන 1 නැතුව 2 තිබ්බා කියලා. 1 නැතුව 2 තිබ්බා. දැන් 5යි 2යි කීයද? 5යි 2යි 7යි. නේ? 5යි 2යි 7යිනේ. දැන් එකතුව 7ක් වෙන අය එකම කැටේ පේනවා. එහෙනම් කවදාවත් 5යි 2යි ප්‍රතිවිරුද්ධ වෙන්න පුළුවන්ද? බෑ. එකම කැටේ පේනවා. නේ? එහෙනම් අපි අර මුලින් කියපු ප්‍රමේයත් එක්ක 5යි 2යි ප්‍රතිවිරුද්ධ වෙන්න බෑනේ. එකම කැටේ පේන හින්දා. හරි. එහෙනම් දැන් මෙතන උනේ මොකක්ද? මෙතන උනේ එකතුව 7ක් වෙන අය පේන්න නැහැ.
එයාලා පේන්න නැහැ කියන්නේ එහෙනම් නොකිය කියන්නේ උන් කොහෙද ඉන්නේ? ප්‍රතිවිරුද්ධව. නේ? පේන්න නැහැ කියන්නේ එයාලා ඉන්නේ ප්‍රතිවිරුද්ධව. ප්‍රමේයෙන් කිව්වනේ පෙවුනොත් ප්‍රතිවිරුද්ධ වෙන්න බෑ කියලා. පෙනුනොත් ප්‍රතිවිරුද්ධ වෙන්න බෑ. නේ? එහෙනම් ඒක අනිත් පැත්ත තමයි පේන්නේ නැහැ කියන්නේ එයාලා ඉන්නේ ප්‍රතිවිරුද්ධව. රයිට්. එහෙනම් සම්මත කැටේ මෙච්චරයි. හරිද? සරලවම කියනවා නම් අපිට කැට දෙකක් දෙනවා. අපි බලනවා එක ළඟ ඉලක්කම් දෙකක එකතුව 7ක් වෙනවද? නෑ. එක ළඟ දෙන්න එකතුව 7ක් වෙන්නේ නෑ. නේ? එහෙනම් කෙලින්ම උත්තර තමයි ප්‍රතිවිරුද්ධ අවයවවල එකතුව 7යි. ඔන්න සම්මත කැටේ. හරිද? රයිට්. එයාගේ අර්ථ දැක්වීම ලියා ගන්නවා නම් මෙන්න මෙහෙම. අපි තරුවක් දාලා ලිව්වොත් එහෙම දී ඇති කැට පිහිටුම් දෙකෙහි අනුයාත ඉලක්කම් දෙකක එකතුව 7ක් නොවේ නම් එය සම්මත කැටයකි. ඊළඟ රූලෙන් සම්මත කැටයක ප්‍රතිවිරුද්ධ අවයවවල එකතුව 7ක් වේ. අන්න කපල් හෙව්වා. ඔච්චරයි. හරිද? රයිට්. දැන් බලන්න සාමාන්‍ය කැටේ ගැන කතා කරන්න යන්නේ. අපි එයාට කියනවා ජෙනරල් ඩයිස්. සාමාන්‍ය කැටේ. හරිද? ඕම් අපිට හම්බෙන කැටේ කියලා හිතන්නකෝ. මෙන්න අපිට විභාගෙට හම්බුණ කැට දෙක. හරිද? දැන් අපි දන්නවා එක දෙයක්. මොකක්ද? අපි බලනවා එක ළඟ දෙන්නෙක්ගේ එකතුව කොහේ හරි 7ක් වෙනවද කියලා. නේ? එක ළඟ දෙන්නෙක්ගේ එකතුව 7ක් වෙනවද කියලා අපි බලනවා. බලන්න කොහේ හරි එක තැනක් වුණා නම් ඇති ඈ. දෙකේම වෙන්න ඕනේ නැහැ. මේෙන් වෙනම මේ 5යි 2යි 7යිනේ. නේ? එක ළඟ දෙන්නෙක්ගේ එකතුව 7ක් වෙනවා. එහෙනම් කවදාවත් 5යි 2යි ප්‍රතිවිරුද්ධ වෙන්න පුළුවන්ද? බෑනේ. එකම කැටේ පේනවා. එහෙනම් මේවා උත්තර වෙන්න බෑනේ. නේ? මේවා උත්තර වෙන්න බෑ. අන්න දැන් වැඩේ පැහැදිලිනේ. එහෙනම් සාමාන්‍ය කැටයක් කියන්නේ මෙන්න මේකට. සාමාන්‍ය කැටයක අර්ථ දැක්වීම මෙන්න මෙහෙම ලියාගන්න. දී ඇති කැට පිහිටුම් දෙකෙහි අනුයාත ඉලක්කම් දෙකක එකතුව 7ක් වේ නම් එය සාමාන්‍ය කැටයකි. දී ඇති කැට පිහිටුම් දෙකෙහි අනුයාත ඉලක්කම් දෙකක එකතුව 7ක් වේ නම් එය සාමාන්‍ය කැටයකි. මෙහි ආකාර 3ක් පවතී. එයාගේ ටයිප් 3ක් තියෙනවා. රයිට්. අපි බලමු පළවෙනි ටයිප් එක. පළවෙනි හැඩේ. හරිද? මෙන්න අපිට හම්බෙච්ච කැටේ. දැන් අපි දන්නවා කැටේ සම්මතයිද සාමාන්‍යයිද? සාමාන්‍යයි. ඇයි? එකතුව 7ක් වෙනවා. නේ? රයිට්. දැන් පියවර කිහිපයක් තියෙනවා. ඒ විදිහට හිමීට හිතන්න ඕනේ. කැටේ සාමාන්‍යයි කියන එක දැන් අපි දන්නවා. හරි. කැටේ සාමාන්‍යයිනේ. කැටේ සාමාන්‍යයි. ඊළඟට අපි බලන්නේ මේ පිහිටුම් දෙකටම පොදු අවයව කීයක් තියෙනවද? පිහිටුම් දෙකටම පොදු අවයව ගණන. කවුද පොදු කියන එක නෙමෙයි. පොදු අවයව ගණන. කීයක් පොදුයිද? එක්කෙනයිනේ. දෙක විතරයිනේ. මෙයාගෙත් ඉන්නවා මෙයාගෙත් ඉන්නවා. නේ? එහෙනම් පොදු අවයව තියෙන්නේ එකයි. ඊට පස්සේ අපි බලනවා ඔය පොදු අවයවය දෙන්නගෙම ඉන්නේ එකම පිහිටුමේද? පොදු අවයවය දෙන්නගෙම ඉන්නේ එකම පිහිටුමේද? ඔව්. මෙයාගෙත් ඉන්නේ උඩ, මෙයාගෙත් ඉන්නේ උඩ. එකම පිහිටුමක්. නේ? එකම පිහිටුමක් කියන එක තේරෙනවද? මෙහෙම වුණා නම් මේ කැටේ සම්මතයිද සාමාන්‍යයිද? කැටේ සාමාන්‍යයි. 5යි 2යි 7යි. පොදු අවයව කීයක් තියෙනවද? එකයි. දෙක විතරයි. එයා ඉන්නේ දෙන්නගෙම එකම පිහිටුමේද? ඔව්. මෙයාගෙත් වම් අත පැත්තේ, මෙයාගෙත් වම් අත පැත්තේ. දැන් තේරෙනවද එකම පිහිටුමක් කියන එක? එක්ක දෙන්නගෙම උඩ එකම පිහිටුමක්. නැත්තම් දෙන්නගෙම LHS left hand side වම් අත පැත්ත එකම පිහිටුමක්. නැත්තම් දෙන්නගෙම RHS right hand side එකම පිහිටුමක්. එකම පිහිටුමක් කියන එක තේරෙනවද? right. එහෙනම් තියරිය මෙච්චරයි. සාමාන්‍ය කැටයක පොදු අවයව එකක් තිබිලා එයා දෙන්නගෙම එකම පිහිටුමක හිටියොත් එයා දෙන්නගෙම එකම පිහිටුමක හිටියොත් අනුරූප අවයව එකිනෙකට ප්‍රතිවිරුද්ධ වේ. ඔන්න උත්තර.
අනුරූප අවයව එකිනෙකට ප්‍රතිවිරුද්ධ වේ. එහෙනම් 5ට 6 ඕන් එක කපල් එකක්. 3ට 4 මේන් අනිත් කපල් එක. එහෙනම් 2ට කවුද? 2ට 1. ඉවරයි. නේ? ඒ තියරියම දාන්න අරකට. කැටේ සාමාන්‍යයි පොදු අවයව 1යි එකම පිහිටුමේ. එහෙනම් අනුරූප අවයව එකිනෙකට ප්‍රතිවිරුද්ධ වේ. 5ට 6 3ට 4 2ට 1. වැඩි පැහැදිලිද? ඔන්න පළවෙනි හැඩේ. හරිද? රයිට්. එහෙනම් පළවෙනි හැඩේ කොහොමද අපි විස්තර කරන්නේ? සාමාන්‍ය කැටයක පොදු අවයව එකක් ඇති විට හා එම පොදු වූ අවයවය එකම පිහිටුමක පවතින විට අනුරූප අවයව එකිනෙකට ප්‍රතිවිරුද්ධ වේ. ඔච්චරයි. හරිනේ? රයිට්. මම එකක් අයින් කරනවා එකක් තියාගන්නම්. හරි. දැන් අපි බලමු දෙවෙනි හැඩේ. දැන් ඔයාලට එක එක ප්‍රශ්න මතුවෙයි. ඒවට උත්තර හම්බෙයි මේ ඉස්සරහට යනකොට. රයිට්. මෙන්න අපිට හම්බෙන ඊළඟ පිහිටුම් දෙක. රයිට්. බලන්න මෙන්න පිහිටුම් දෙක. කැටේ සම්මතයිද සාමාන්‍යයිද? කැටේ සාමාන්‍යයි. එකතුව 7ක් වෙනවනේ. 5යි 2යි 7යි. දැන් පොදු අවයව කීයක් තියෙනවද? දැන් පොදු අවයව කීයක් තියෙනවද? ඒත් එකයිනේ. 2 විතරයි. හැබැයි මෙයාට සාපේක්ෂව තියෙන වෙනස මොකක්ද? මෙතන හිටියේ පොදු අවයවය එකම පිහිටුමේ. හැබැයි මෙතන එකම පිහිටුමේ නෙමෙයි. ඕකනේ වෙන්න පුළුවන් දෙන්නේ. පොදු අවයව එකක් තිබ්බොත් වෙන්න පුළුවන් ආකාර දෙක ඔච්චරයිනේ. එක්ක උන් දෙන්න එකම තැන ඉඳී. නැත්නම් ඔය කොහේ හරි තැන් දෙකක ඉඳී. ඒක නේද මෙතන වෙලා තියෙන්නේ. මේ පොදු අවයව එකයි එයා ඉන්නේ වෙනස් තැන් දෙකක. දැන් එහෙනම් ක්‍රමය මෙච්චරයි. සාමාන්‍ය කැටයක පොදු අවයව එකක් තිබිලා එයා දෙන්නගේ තැන් දෙකක හිටියොත් අපි යනවා පොදු අවයවය ගාවට. කවුද පොදු අවයවය? 2නේ. ලිව්වා පොදු අවයවය 2යි කියලා. පොදු අවයවයේ සිට දක්ෂිනාවර්තව කැරකෙනවා මෙන්න මෙහෙම. පොදු අවයවයේ සිට දක්ෂිනාවර්තව මේ ඉලක්කම් 3 එක පේලියට ලියනවා. 2 3 5. කොහොමද ලියන්නේ? පොදු අවයවයේ සිට දක්ෂිනාවර්තව. හරිනේ. අරයගේ දිහා පොදු අවයවය ගාවට කවුද? 2. ඒ දෙකත් ලිව්වා මෙයාගේ යටින් එක කෙලින්. පොදු අවයවයේ සිට දක්ෂිනාවර්තව. එහෙනම් කොහොමද ඉලක්කම් 3 ලියවෙන්නේ? පොදු අවයවයේ සිට දක්ෂිනාවර්තව 2 6 4. එහෙනම් 2 6 4. ඉලක්කම් ලියන විදිහ තේරෙනවද? පොදු අවයවයේ සිට දක්ෂිනාවර්තව. ඔච්චරයි. දැන් එහෙනම් මේ එක කෙලින් එන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ අවයව. කෙලින්ම කපල් එන්නේ. එහෙනම් එක කපල් එකක් 5ට 4 අනිත් කපල් එක 6ට 3. එහෙනම් 2ට කවුද? 2ට 1. අන්න සරලයි නේද? අන්න ඔය ක්‍රම දැනගෙන හිටියහම තප්පර ගානෙන් උත්තරේ ගන්න පුළුවන්. නැත්තම් අපිට සෑහෙන වෙලාවක් විභාගෙට ගත වෙනවා. පැහැදිලිද? රයිට්. ඊළඟට අන්තිම හැඩය මෙන්න මෙහෙම. මෙයා යටතෙම තමයි 3 වෙනි ආකාරය. මෙන්න විභාගෙට අපිට හම්බෙන කැට පිහිටුම් 2. දැන් මේක ගලාගෙන යන විදිහ තේරුම් ගන්න. සීරියස් එකක් විදිහට නේ. ඔන්න කැට අපිට හම්බෙන කැටේ. කැටේ සම්මතයිද සාමාන්‍යයිද? කැටේ සාමාන්‍යයි. ඇයි? එක ළඟ දෙන්නෙක් එකතුව 7යි. රයිට්. පොදු අවයව කීයක් දැන් තියෙනවද? දැන් පොදු අවයව 2ක් තියෙනවනේ. 5ක් පොදුයි 2ක් පොදුයිනේ. අන්න ගලාගෙන යන විදිය. පොදු අවයව 1යි එකම පිහිටුමක. පොදු අවයව 1යි පිහිටුම් 2ක. පොදු අවයව 2යි. එහෙනම් මෙච්චරයි තියරිය. සාමාන්‍ය කැටයක පොදු අවයව 2ක් ඇති විට සාමාන්‍ය කැටයක පොදු අවයව 2ක් ඇති විට අපිට කියන්න පුළුවන් එකම දේ ඉතුරු දෙන්න ප්‍රතිවිරුද්ධයි කියලා විතරයි.
එක කපල් එකයි කියන්න පුළුවන්. තුනම කියන්න බෑ. තුනම අහන්නෙත් නෑ. හොයන්න යන්නත් එපා. හම්බෙන්නේ නෑ. හරිද? හෙව්වට කමන්නේ හම්බෙන්නේ නෑ. එහෙනම් අපිට කියන්න පුළුවන් එකම දේ ඉතුරු දෙන්නා ප්‍රතිවිරුද්ධ දේ. එහෙනම් කවුද කපල් එක? 3ට 4. වැඩේ පැහැදිලිද? මෙන්න මේවට අපි කියනවා rules of dices. ධාතු කැට සම්බන්ධ නීති. එහෙනම් විභාගෙට වැඩි සම්භාවිතාවයක් තියෙන මෙන්න මේ ක්‍රම වලින් ප්‍රශ්නේ ගොඩනගන්න. හේතුව සැලකිය යුතු තියරියක් මෙතන තියෙනවනේ නේ. අර කපන ක්‍රමෙත් එක්ක සංසන්දනය කරාම ඇත්තටම මේකේ සැලකිය යුතු කොටසක් තියෙනවනේ. අපි එතකොට ක්ලාස් එකේදී වැඩිපුර උදාහරණ ප්‍රමාණයක් හරහා මේක හොඳටම ඇඟට යනකම්ම හදනවා. පැහැදිලිද? එතකොට මේ වගේ රූප සටහන් දීලා හදන්න පුළුවන් නේ. ඉංග්‍රීසි අකුරු දැම්මහමත් අපි අර එකතුව 7ක් වෙන එක බලන්න බැරි වුණාට සාමාන්‍ය කැටේ ක්‍රමයට තමයි ගාන හදන්නේ. පැහැදිලිද? රයිට්. එහෙනම් ඔන්න පිහිටුම් දෙකක් ඇති අවස්ථාවේ ගැටලු විසඳන ආකාරය. රයිට්. දැන් සමරියක් විදිහට ගත්තොත් එහෙම කැටය සම්බන්ධ ගැටලු එක කියන ඒකකය පිළිබඳ අවබෝධයක් තියෙනවනේ. කොහොමද ආකාර දෙක? පිහිටුම් 3ක් හෝ ඊට වඩා වැඩි නම් ගාන හදන විදිය මොකක්ද? කපන ක්‍රමේ. කපලා ඉතුරු එකන ගන්නවා. පිහිටුම් දෙකක් දුන්නොත් අපි යනවා ධාතු ගැට සම්බන්ධ නීති වලට. නීති කීයක් තියෙනවද? 4යි නේ. සාමාන්‍ය කැටේ එක නීතියයි සම්මත කැටේ එක නීතියයි සාමාන්‍ය කැටේ නීති 3යි. වැඩේ පැහැදිලිද? ඔන්න එහෙනම් ධාතු කැටවල කපල් හොයන විදිහ ක්ලියර්. එහෙනම් ඔන්න පළවෙනි මාතෘකාව සම්පූර්ණයි. රයිට්. අපි මේ ඒකකයේ යටතේම අපේ ඊළඟ එපිසෝඩ් එකේදී අපි කතා කරනවා පතරොම සම්බන්ධ ගැටලු. අපට පතරොමක් දෙන්නේ කොහොමද? ඕනම පතරොමක් අපි තප්පර 5න් කැටේ නිර්මාණය කරන්නේ කොහොමද කියන කතාව අපි ඊළඟ එපිසෝඩ් එකේ කතා කරනවා. එහෙනම් අපිත් එක්ක රැඳිලා ඉන්න නේ. සම්පූර්ණ අපේ මේ රාජ්‍ය සේවා තරඟ විභාග තුල පරිපාලන සේවා, ගුරු විභාග, බැංකු විභාග නේ, කළමනාකරණ සහකාර ඕනම රජයේ සේවා විභාගයක මේ සාමාන්‍ය බුද්ධිය සහ බුද්ධි පරීක්ෂණය කියන විෂය නිර්දේශය සමානයි. එකම ඒකක මාලාවක් තියෙන්නේ. අපි එහෙනම් හරියට මේ ඒකක මාලාව කෙටි ක්‍රම සහිතව වැදගත්ම දේ. කෙටි ක්‍රම සහිතව හරියට ඉගෙන ගත්තොත් විභාගෙදී අපිට ඒ විභාග පැයේදී මේක ගේමක් නැහැ. පැහැදිලිද? අපි ඉගෙන ගන්න ඕන දේ තමයි කෙටි ක්‍රම. තප්පර ගානෙන් උත්තරයට යන්නේ කොහොමද? තනි ක්‍රම සිලබස් එකම තියෙන්නේ කෙටි ක්‍රම හරහා. හරිද? සම්පූර්ණම කෙටි ක්‍රම වලින් යන්නේ. එතකොට විභාගෙදී අපිට ගේමක් නැහැ. පැයෙන් ප්‍රශ්න 50ක් ගහගන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. අපි ඊළඟ යුනිට් එකේදී හම්බෙමු. We'll be right back.